ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණු ಭಾರತೀಯ සමාජය ගත්තට පස්සේ බොහෝ දෘෂ්ටීන්ගෙන් පිරුණු ජන සමාජයක්. ඒ ජන සමාජයට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ පාරිශුද්ධ ධර්මයේ දේශනා කළාට පස්සේ පින තියෙන බොහෝ දෙනා ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගත්තා. ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයෝ බවට පත් වුණා. ශ්‍රේෂ්ඨ ශ්‍රාවිකාව බවට පත් වුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨ උපාසකයන් බවටත් ශ්‍රේෂ්ඨ උපාසිකාවන් බවට පත් වුණා. ඉතින් අපටත් පින තිබුණා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනිකේ මහා සංඝරත්නයෙන් උතුම් වූ දහම් කරුණු අසා දැනගනිමින් අපේ ජීවිතයටත් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ගලපලා ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න. අදත් අපට මෙලෙසින් ආරම්භ කරන්නට අවසරයි සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව. අදත් ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සිතක අසිරිය සදහම් වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ අංක 345 D9 ඇවරේවත්ත පාර උතුරු බටගම ජායල යන ලිපිනේ පදිංචි පින්වත් දයානි කන්නංගර බිරිඳ සහ දූදරු පිරිස විසිනුයි අද දවසේ සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ අපි මහා සංඝරුවනට උතුම් වූ දහම් සාකච්ඡාව වෙනුවෙන් දෙපා නැමද ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ දා සම්බුදු සිතේ සම්බුදු බවට පත්වෙච්චි පැන නැගුණු විසරද ඥානයන්ගේ ආශ්චර්ය පිළිබඳව. ඒතර බුදුරජාණන් වහන්සේ මේ විසරද ඥාන, ඒ වගේම දසබල ඥාන. එතකොට විසරද ඥානයන්ගේ පිහිටි ශාස්ත්‍රුන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයා අතර සිහනද දෙනවා. එතකොට ඒක ප්‍රඥාවන්ත ජනයාට තමයි මේක සිහනදක් කියලා තේරෙන්නේ. එහෙමයි. පෙර නොඇසූ විරු දහමක් බව තේරෙන්නේ ප්‍රඥාවන්තයට. ඒතර ප්‍රඥාව නැති, ප්‍රඥාව මද ලෝකයාට ඒක සිහනදක් නෙමෙයි. ඒ සුවිශේෂී ඥානයන් ගැන ඒ පිරිසට හිත පහදින්නේ නැහැ. ඉතින් ඒ හිත පහදින්නේ නැති ලෝකයට ඉතුරු වෙන්නේ මොනවද? කුසල්ද අකුසල්ද? අකුසල් විතරයි. එහෙමයි සර්. එතකොට ඒ අය බාහිර ලෝකයා ශාසනයේ ඉන්නව දැකලා ආවත් ඒ කෙනාට එතනදලා පේන්නේ මේක අඩුව විතරයි. කවදාවත් තියෙන දේ වටිනාකමක් ගැන සත්පුරුෂ හිතේ ස්වභාවය තමයි උපදින්නේ. ස්වාමීන් වහන්සේක වර්තමානයේ දත් එහෙමයි. එහෙමයි. දැන් දේවදත්ත ගත්තොත් එහෙම ශාසනයේ ඉතින් ශාක්‍ය කුලයේ අනිත් අය නික්මිල පැවිදිනව දැකලා ආස හිතුණා. ආවා. නමුත් අර මතුනේ කොහොමද? සසර පුරුද්දම මතුනේ. එහෙමයි. අඩුපාඩු හොයන ගතිය, වැරදි දකින ගතිය, බල තණ්හාව, ලාභයට ආසාව, කීර්තියට ආසාව, ප්‍රශංසාවට ආසාව. ඒතර මේවා හිතේ පැන නැගින කියනකොට මේ ශාසනය තුළ මා කුමක් කළ යුතුද කියන තැනට පත් වෙන්න බැරි වුණා.
එතකොට එකක් ඒක අනිත් එක තමයි තමන්ට ලැබුණු පොඩි හැකියාවෙන් තමන් මේ රැවටුණා. ඒ කාලේ හැටියට සමාධියක් ඊට පස්සේ 이르දි ප්‍රාතිහාරයක් කියලා කියන්නේ ඒ කාලේ හැටියට ඒක සාමාන්‍ය හිත රැවටෙන්න පුළුවන් කාරණාවක්. එහෙමයි. අද යුගයට එනකොට එච්චරත් ඕනේ නැහැ. අද යුගයට එනකොට කෙනෙකුට දහම් දැනුම වේගෙන් එනවනම් දැනුම කියනවනම් දහම්ම එනකොට නැහැ. දැනුම කියන එක වේගෙන් ග්‍රහණය වෙනවනම් යම් විදිහක සීල සම්පatti පිහිටන්න පුළුවන් නම් ඒ කරුණම මේ තමන් කෙනෙක් කියලා හිතන්න කාරණාවක් බවට පත් වෙනවා. එහෙමයි. මේක සාපේක්ෂයි. එදා යුගයට සාපේක්ෂව සමහර සීල සම්පatti මදි. එදා යුගයට සාපේක්ෂව දැනුම මදි. මොකද ඒකට හේතුව 이르දිපල්ලාභි රහතුන් නිති යුගය. එතකොට 이르දිපලත් සමාධියත් උපදවගෙන 이르දි බලත් ඇති කරගන්න පුළුවන් වුණ හැකියාව ලැබුණා කියන එදා යුගයට ඒක රැවටෙන්න හොඳට මේ කාරණේ ප්‍රමාණවත්. අද චරිතෙට සීලවන්ත බවත් ඊළඟට දහම් දැනුමත් වේගින් ග්‍රහණය වෙනවා නම් ඒකම ප්‍රමාණවත් අද යුගයේ මේ තමන් රැවටීම් පිණිසත් ලෝකයා රැවටීම් පිණිසත්. අවිද්‍යා සහගත මානසික ස්වභාවය තමයි තමන්ට තියෙන කවදාවත් තමන්ගේ පුද්ගලික මත අදහස් ස්වභාවයන් තමන්ගේ ගුණධර්මයට උන රැවටෙන ස්වභාවය සාමාන්‍යයෙන් තියෙන. හැමතිස්සෙම මේ හැම දෙයකින්ම ප්‍රඥාව මදකම නිසාම රැවටි යන්නේ. හැමතිස්සෙම මාර්ගයෙන් අපගමනය වෙන්නේ මාර්ගයෙන් තමන් මේ පණින්නේ රැවටෙන නිසා. එහෙම. ඒ රැවටිච්ච චරිතයේ ස්වභාවය ලෝකයට දකින්න පුළුවන්. මොකද ඒ රැවටිච්ච චරිතයේ ස්වභාවය තමයි එයාගේ මූලික ඉලක්කය තියෙන්නේ ශ්‍රමණ ජීවිතය රැකගන්න එක නෙමෙයි. මූලික ඉලක්කය තියෙන්නේ ලාභය රැකගන්න. මූලික ඉලක්කය තියෙන සත්කාරය රැකගන්න එක. මූලික ඉලක්කය කීර්තිය රැකගන්න එක. මූලික ඉලක්කය ප්‍රශංසාව රැකගන්න එක. ඒතර ඒකට දඩමීමා කරගන්න ශාසනය රකින්නවා කියන ඉස්සරහට තියලා. ඒතර මිනිස්සු තවත් රවට්ටන්න පුළුවන් නේ අන්දන් ලේසි. ඉතින් ඒකින් තමනුත් රැවටෙනවා. බොහෝ අය තමනුත් රැවටිලා ඉන්නේ. එතකොට ඒ රැවටලා අනිත් අයත් රවට්ට තමයි වාසය කරන්නේ. එහෙමයි. ඒතර මේ මැද්දෙන් තමයි අපි මේ බොහොම දුකසේ මේ දහම් පදයක් කියාගෙන යන්නේ. මොකද මේ දහම් පදෙත් කිව්වට ඒක සමාජ ඉදිරියේදී හැල්ලුවට ලක් කරලා ඒක අඩුපාඩු හොයලා නිඳා කරන පිරිස තමයි ලෝකේ වැඩි. ඔබට විශාල අභියෝගයක් තියෙනවා පින්වත්නි. මේ පරිසරය තුල තමන් ශ්‍රද්ධාලාභය රැගෙන ඉදිරියට ගමන යනවා කියන එක. හරි විශාල අභියෝගයක් ඒක. ඉතින් අද දවසෙත් මම කල්පනා කළා මේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් වූ අපි කතා කර හිටියේ අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ධානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. අපි බොහෝ දහම් කර්ම කතා කළා. ඒතර මෙතන විශේෂත්වයේ තියෙන්නේ හරි ආශ්චර්යයි. අතීතයේ කරගත්තු කර්මයකට ලැබෙන විපාක ගැන කියන්නත් පුළුවන්. මේ ජීවිතේ යම් කර්ම විපාකයක් විඳිනව නම් අතීතයේ කරගත්තු කර්මයේ තථාගතයන් වහන්සේට සිහි කරන්නත් පුළුවන්. වර්තමානයේ යම් කර්මයක් රැස් කරගන්නවද ඒකට අනාගත විපාක විඳින හැටි දේශනා කරන්නත් පුළුවන්. එතකොට මේ කර්මය පිළිබඳ විශේෂ තථාගතයන් වහන්සේ තියෙන අවබෝධය. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ පුණ්‍ය කිරිය කියන වත්තු සූත්‍රයේදී පින්වත්නි හරි ලස්සන අසරිමත් සුන්දර විග්‍රහයක් සර්වඥයන් වහන්සේ දේශනා කළා. එතකොට බුදුරජාණන් දේශනා කරන හරි ආශ්චර්යයි. පින්වත් මහණෙනි පිනට මුල් වෙන දේවල් තුනක් තියෙනවා. පිනට මුල් වෙන දේවල් තුනක් තියෙනවා. කවර තුනක්ද? දානයේ මුල් වෙලා කරන ලද පුණ්‍ය ක්‍රියාව. එහෙමයි. සීලයේ මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව සහ භාවනා මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව. ඒතර දානයේ හේතු වෙනව පිනට, ඊළඟට සීලයේ හේතු වෙනව පිනට, භාවනාව හේතු වෙනව පිනට. භාග්‍යතුන් දේශනා කළ මහණෙනි කෙනෙක් විසින් මේ දානයේ මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ස්වල්ප වශයෙන් කරන ලද්දේ වේ කියලා. බොහොම පොඩ්ඩයි යා කරන්නේ ඉඳලා හිටලා. සමහරට දැන් අද වර්තමානයේ ගත්තොත් නම් ඒකත් කෙනෙකුට මරුණට පස්ස සමහර විට 3 මාස දානේ 7 දවස් දානේ අවුරුද්ද දානේ අර ඒ වගේ එකක්. එහෙම නැත්නම් සමහර බොහෝ වෙලාවට අද විහාරස්ථාන වල දාන තියෙන අවුරුද්දකට එකක් වගේනේ සමහර විට.
එච්චරයි. ඊට අමතරව හිතලා බලලා දෙන්න පිරිස දක්ෂ නැහැ. මේක දුර්ලභ අවස්ථාවක්. දැන් සමහර අය ඉන්නවා හරි පුදුමයි මේ හිතා මතා දන් දෙන කට්ටිය ඉන්නවා. සමහර අය ඉන්නවා මේ වැඩට යනකොට පිණ්ඩපාතේ වඩන සංඝයා දැක්කොත් එහෙම ඉදා ඉඳලා ඊට අමතර බත් මුලක් හදාගෙන යනවා. පිණ්ඩපාතේ වඩන ස්වාමීන් වහන්සේව දැක ගමන් පූජා කරගන්න කියලා දාස. එහෙමයි. සමහර අය ඉන්නවා තමන් සතිය දවසකට අනිවාර්යෙන් ගිහිල්ලා විහාරස්ථානයකට ගිහිල්ලා කැඳ ටිකක් හදලා පූජා කරනවා. ඊට අමතරව දාන ටිකක් පූජා කරනවා. ඊට අමතරව මොන හරි ගිලම්පසට මොන හරි දේවල් සීනි තේකොළ කිරිපිටි එහෙම හිතලා බලලා පූජා කරන කට්ටිය ඉන්නවා. එහෙමයි. ඊට දැන් විහාරස්ථාන වල අතුපතු ගන්න කොහො ඉදල් හිතා බල බල පූජා කරන කට්ටිය ඉන්නවා. මේ දැන් එහෙම කට්ටිය ගොඩක් හැබැයි අල්පයි. හිතා බල කරන කට්ටිය ඉන්නවා. දානයේ මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ස්වල්පයයි කියනවා. සීලයේ මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාවත් බොහොම ස්වල්පයයි කියනවා. කය වචන සංවර කරන්නේ හරිය අඩුයි. භාවනා මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව සිදු වෙන්නේ නැහැ කියනවා. ඒතර භාවනා කියන වචනේදී අතට වැඩිපුර පාවිච්චි කරන්න ගත්තම මේ මානසික දෙයක්. එතකොට මේක කියන්නේ මානසික කුසල සම්පatti තුල නිරතීවල් වෙන්නේ. කියන්නේ අපි තුමු මෛත්‍රී සිතවිලි හිත දවස ගත කරන්නේ කාලෙ වෙන් කරගන්නේ. එහෙමයි. එතකොට අපි තුමු තෙරුවන් ගුණ සිහි කරන්න, අනිත්‍ය වගේ අරමුණක් සිහි කරන්න. දැන් අපි ඉදාර මිටිසෙල්ල කතා කළා වේලාම සූත්‍රයේ අනිත්‍ය භාවනාව විතරන වටිනාකම මේ අසුරුසනක් සිහි කිරීම පවා මහා මහත්ඵලයි මහානිසංස වෙනවා කියලා. එතකොට ඒ වගේ උදාාර දෙයක් සිහි කරන්න යමු වෙන්නේ නැහැ ශ්‍රාවකයා. සර්වඥ නිතට පේනවා පින්වත්නි මේ කරන ක්‍රියාව ඊට පස්සේ කොහොමද දැන් ඉඳලා හිටලා දාන ටිකක් පූජා කරගත්තා. ඊට පස්සේ ඒ වගේම සීලයත් උඩ කය වචන සංවර කිරීම කියන එකත් මේ බොහොම ස්වල්පය කරන්නේ. එතකොට යාගේ ජීවිතේ. ඉඳලා හිටලා දවසක තමයි යා මේ පොහොතයක් ගත්තොත් ගන්න සමහර විට. සමහරලා ඉන්නවා මේ වෙසක් පොහොයට විතරයි. සිල් ගන්නේ. සමහර අය පොසොන් පොහොයට විතරයි. සමහර වෙසක් පොසොන් නැසල එච්චරයි. සමහර අය මාසෙට අර 12 එච්චරයි. එහෙමයි. බොහොම පොඩි තමන්ගේ ජීවිතෙත් එක බලනකොට මොකද සසරෙන් ගෙන ආපු ගුණ සම්පත්තියත් එක බලනකොට අරක මදි. ගුණ සම්පත්තියත් අඩු නම් ඒකට පුරුදු කරන එකත් අඩු නම් මදි ඒක පවර් එක යාට. එහෙමයි. ඊට කය බිඳී මරණින් මතු මිනිසුන් අතර වාග්ය නැති බවට පැමිණෙයි කියලා. දැක්ක නේද? කර්මයේ පුදුම ස්වභාවයක් මේක. එහෙමයි. මොකද්ද වෙන්නේ? මරණින් මත්තේ උපදිනවා මනුස්ස ලෝකෙට එන්නේ වාග්ය සම්පන්නනේ. ඒතර ගොඩාක් අය ජීවිතවල ලංකාවේ ගත්ත ලෝක ගත්තොත් එහෙම වැඩිපුර එහෙම නෙවෙයි. ඒ වාග්ය සම්පන්න නැහැ කියලා කියන්නේ එතකොට ජීවිත කාලෙම උත්සාහ කළත් ගයක් හදාගන්න යාට කරගන්න හම්බෙන්නේ. ජීවිත කාලෙම උත්සාහ කළත් අධ්‍යාපනයක් ලබන්න බොහෝ අයට හම්බෙන්නේ. දුර්භාග්‍ය සම්පන්නයි කියලා කියන්නේ. එතෙන්ට ඒ කර්මයේ විසින් තමයි පත් කරන්නේ එතකොට. ඒතර මේක ලෝකේ අපි කොච්චර උත්සාහ කළා සමාන කරන්න බෑ මේ ස්වභාවය. අපි උත්සාහ කරනෝනේ දැන් මේක නෑ සියලු දෙනාටම සමාන ධනයක් ලැබෙන වැඩ පිළිවෙලක් හදන්න කියලා. එහෙමයි. ඒ පිරිස අරගල කළා මේ පරලෝ යන. අරගලයකින්ම මේ පරලෝ යන. මොකද එතෙන්ට ඉන්න ලේසි නෑ. කර්මයක් නේ විනාශ කරන්නේ. එහෙමයි. දැන් සමහර අය දැකලා ඇති සමහර අපි හිතමු ඒ අයට මට මතකයි ඒ කාලෙකදී අපේ ගුරු දේවයන් වහන්සේ මුල්ලා සේරුවිල් ප්‍රදේශයේ මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න කටයුතු කළා. එහෙමයි. ඒතකොට මේ මිනිස්සුන්ට මේ හරි පුදුමයි. ඒ කටයුතු යම් ප්‍රමාණයක් කරගෙන යනකොට පොඩි කෙනෙක් කෙනෙකුට දෙන්න ඕක හදාගෙනකොට ඒ මිනිස්සු අතර විශාල අර්බුදයක් ඇවිල්ලා නිന്ദා පහස විවේචන අරයට හොඳයි මෙයාට වැඩි අපිට අඩුයි මෙහෙම කියලා ප්‍රශ්න ගොඩක් ආවා. ඒක සිද්ධ වුණේ නැහැ. එහෙම. එන මොනවා හරි ක්‍රමවේදයකින් මේ මිනිස්සයාට අර මේ සුව පහසු උපදින දෙයක් තියෙන දෙයක් නැතිලා යනවා. ඒක ලැබීමට වාග්ය නැතිලා යනවා. එහෙමයි. සමහර පවුල්වලත් එහෙමනේ. මේ සමහර ළමයින්ට මේ දේවල් ලැබෙන භාග්‍ය නැති වෙලා යනවා මොන හරි ක්‍රමයකින්. අපි තුන් අතට හම්බුණා කියලා පැවැත්මක් නැහැ. මොන හරි ක්‍රමයකට විනාශ වෙලා යනවා. එහෙමයි. හරි පුදුමයි. කියන්නේ පවතින්නේ නැහැ. ධනෙ ටිකක් හම්බුණත් දැන් ඔය සමහර අයට හම්බ වෙනවා එහෙම. ඊට පස්සේ ඒ මොන හරි වෙලා මේ විනාශ වෙලා යනවා ඉක්මනින්ම. කියන්නේ අපිට තේරෙනවද ධනයක් ලැබුණත් ඒක yaadෙන්න යාට තියෙන්න ඕන මොකක් හරි සසරේ ගෙන ආපු දෙයක් තියෙනවා.
ඒක සිදුවෙන්නේ කර්මානුරූපව. එහෙම. කර්මානුරූපව. ඊළඟට විස්තර කරනවා මහන්නේ මෙහිලා කෙනෙක් විසින් දානේ මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ප්‍රමාණවත් විදිහට කරගන්නවා කියන. දැන් අපි ඒක මෙහෙම තේරුම් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි කිව්වොත්. දැන් මේක හරියට කරගෙන නැහැ ප්‍රමාණවත් විදිහට වුණා කියලා කියන්නේ මේකනේ. දැන් දවසට එක වේලක් කෑවොත් අපි කියන මොකද වෙන්නේ? ඒක ජීවත් වෙන්න ප්‍රමාණවත් ඒක. එහෙමයි. දවසට එක වේලක් හරි කෑවොත් එහෙම නේද? එක වේලක් කෑවේ නැත්නම් දවසට. ඒ කියන්නේ හරියට අපේ කයට කයේ පැවැත්ම පිණිස අවශ්‍ය විදිහට සිද්ධ වෙලා නැහැ කියන එකයි ඒක වෙලාවට. එහෙමයි. ඒතර ප්‍රශ්නයක් අට ගන්න පුළුවන් කලන්තය ඇතුළේ වැටෙන්න පුළුවන්. එහෙම නේද? ඊට පස්සේ මේ අසනීපයකටපත් වෙන්න පුළුවන්. එක වේලක් හරි කන්න නොලැබුණා. ඒතර අන්නේ වගේ තමයි එතකොට මේක. එතකොට ඒතර තමන්ගේ ජීවිතේ හින මේ දානීය සීලය කියන එක දෛනිකව අඩු ගන්න වෙන්න ඕන එකක් ඒක. අපි දානය කියන එක දෛනිකව කරගන්න බෑ කියලා. නමුත් මේ ගෙදර දොරේ ඉන්න පිරිසට පවා උයලා පිහලා දෙනවා කියන එක ඒකත් දානයක් නේ. එහෙමයි. නමුත් ඒකව පවා සතුටින් බොහෝ පවුල කෙරෙන්නේ නැහැ නේද? ඒ වගේම ස්වාමීන් වහන්සේ සේවා කටයුතු කිරීම පවා ඔව්. අනිසංස. දැන් මෙතන නම් ගොඩාක් කියන්නේ දානයේ සීලයයිනේ. එහෙමයි. එතකොට දැන් මේ ඒක සේවා කටයුත්ත මේ වශයෙන් පිනක් ඒක පැත්තක. අනිත් එක දැන් ගෙදර දොරේ ඉන්න අයට පවා කෑම ටිකක් හදලා සමහරවල් ගෙදු ගෙවල්වල දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම දැන් ඉස්සර එතකොට දැන් අපි දෙමව්පියන්ගේ පරම්පරා ගත්තොත් එහෙම මේ පවුල 10 12 ඉන්නවා. එහෙමයි. ඒකට සාර එක ගෙදර ඉතින් උදේටත් බත් හැලි, දවල්ටත් බත් හැලි, රැයටත් වියලා. එහෙමයි. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් උයා පියාගෙන කාලා ඉන්න පරිසරයවත් තිබ්බා. දැන් අද වර්තමානනකොට දෙන්නයි තුන් දෙනා ගෙදර ඉන්නේ. නමුත් ඒ පිරිසටවත් නිහඬව, නිශ්ශබ්දව, තරහ නැති සිතින් තේ ටිකක් හදලා දෙනවා කියන එක කරගන්න අමාරුයි. එහෙමයි. ඔන්න බලන්න එතකොට එච්චරට ඒ මානසික කුසල සම්පත්තිය පිරීලා. මේ කැම ටිකක් ඔයලා පිහලා දෙනවා කියන එක කරන්න අමාරුයි. ඒතර සමහර ගෙවල්වල තියෙනවා මම අහලා තියෙන එකක් ඒක. අද වර්තමානයේ එතකොට සාමාන්‍ය අම්මනේ ඉදර කෑම උයන්නේ. තාත්තා සතියකට බඩු හොඳට ගෙනල්ලා උයලා පිහලා ඔක්කොම දෙනවලු. අර ගෙදර සමගිය පිණිස එතකොට. එහෙම සමහර පවුල් කල්පනා කරලා කටයුතු කරන පවුල් තියෙනවා එතකොට. එහෙමයි. ඒතර බලන්න ඔන්න එතකොට දවස ගානේ ඇත්තටම දානයක් දෙන්න පුළුවන් ගෙදර කෙනෙකුට. මොකද තුන් වේලක් උයනවනේ. ඊට සත්තුන්ට ආහාර පාන දෙන්නේ. දැන් භික්ෂුන්ගයානන් සමහරලාට නිතර හම්බෙන්න යන සමහරට බැරි වෙන්න පුළුවන්. නමුත් පින්ඩපාතේ වඩින පැතිවල නිතර යට පුරුදු කරගන්න පුළුවන්. දැන් මේ වස් කාලවල සමහර අය විශේෂයෙන් කියන්නේ විහාරස්ථානයකට ගිහිල්ලා හොයලා බලන මොනවා හරි පූජා කරන්න පුළුවන් අනිවාර්යයෙන්. එහෙමයි. මොකද බොහෝ විහාරස්ථාන වල දැන් නැහැ මේ කාලේ ඕනම විහාරස්ථානයක් ගත්තොත් එහෙම. විතර මේ අඩු ගානේ හාල් කිලෝ එකක් ගිහින් දුන්නා. නේද? සතියකට සැරයක් ගිහින් දුන්නා කොච්චර වටිනවද? ඊළඟ සීලය කියන එක ජීවිතේ හැමදාම රකින්න පුළුවන් එකක් ඒක. එහෙමයි. සතුන් මැරීම වලකිනවා කියන පැය 24ම කරගන්න පුළුවන්. හොරකමින් වලකිනවා කියන පැය 24න් කරන්න පුළුවන්. වැරදි කාම සේවනයෙන් වලකිනවා කියන පැය 24න් කරන්න පුළුවන්. බොරුවෙන් මේ වලකිනවා කියන පැය 24 කරන්න පුළුවන්. මත්පැන් මදුරේ පාවිච්චියෙන් වලකිනවා කියන එක පැය 24ම කෙනෙකුට කරන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට පුරුදු කරනවා. හැබැයි ඒතර මානසිකව පුරුදු කරන භාවනාවක් නෑ යාට. එහෙමයි. භාවනාවක් නෑ. අන්න භාගතුන් දේශනා කරන ඔහු කය බිඳී මරණින් මතු මිනිසුන් අතරට එනවා කියන සෞභාග්‍ය සම්පන්නයි කියන. සෞභාග්‍ය කියලා කියන්නේ උඩේ මිනිස්සගේ ගත්තොත් එහෙම උපතින්ම ගත්තොත් එහෙම Tamanට ප්‍රියමනාප ගෙවල් දොරවල් තියෙනවා. හිතට ප්‍රිය උපදින විදිහට. ඊට ප්‍රිය උපදින විදිහට ධනිය තියෙනවා. Tamanට හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් විදිහට පරිසර වටපිටාව තියෙනවා. ඊට පස්සේ ගමන් බිමන් ගිහින් ඇඳුම් පැළඳුම් ගන්න කාලා බීලා සුවසේ ඉන්න පුළුවන් විදිහේ වටපිටාව තියෙනවා. එහෙමයි. ඒතර ඒ ජීවිතේ සෞභාග්‍ය සම්පන්නයි. ඇත්ත සෞභාග්‍ය සම්පන්න චරිතයන් භාග්‍යතුන් වහන්සේ කාලේ ගත්තොත් විශාකා මහෝපාසිකාව. ඒතර ඒ වගේ චරිතයක්. ඒතර උපතින්ම වන් චරිතයක්. ඒතර බලන්න මේ චරිතය ගත්තොත් එහෙම මේ දැන් ওই මේල පළඳනාව කියන ආභරණ විකුණලානේ. කුටි 1000ක් සහිත මේ විහාරයක් හදලා පූජා කළේ. කල්පනා කරලා බලන්න ඒකට කුටි 1000ක් කියලා කියන්නේ කුටි 1000ට ඒතර ඒ 1000 දෙනාට මේ වැසිකිලි කැසිකිලි සක්මන්මලු එහෙමයි. දානශාලා ඊළඟට ගත්තොත් එහෙම මේ ධර්මශාලා විතර මේ කොච්චර ලොකු විහාරයක්ද
ඔය මහා විහාරය කළේ කොහොමද? මහා විහාරය කළේ එක මේ ආභරණයක් විකුණලා. එක ආභරණයක් විකුණලා එච්චර විශාල ධනස්කන්ධයක් ලැබුණා නම් ඒතර ඒ උත්තමාවියගේ අනිත් ඇඳුම් පැළඳුම් ගැන අනිත් ආයිත්තන් ගැන කවර කතාවද නේද? එහෙමයි සර්. හිතා ගන්න බෑනේ ඒකට. කොච්චර ධනයක් තියෙනවද? කොච්චර ධනයක් තියෙන්නේ නැද්ද? දැන් මම මේ දවස්වල වර්තමානම මාතර මහා විහාරෙ මම ඉන්නේ. එහෙමයි. මාතර මහා විහාරය කරගෙන විශාල කඳු දෙකක්. ඒතර කඳු දෙකේ එක පැත්ත නාලන්දාව කියලා විශාල සංඝයා වහන්සේලා 39කට විතර ඉන්න පුළුවන් කුටි සෙනසුන් පැත්තක් තියෙනවා. ඊට පස්සේ තව අනිත් පැත්තේ ස්වස්තිය කියලා පැත්තක් තියෙනවා. ඒත් සංඝයා වහන්සේලා 49කට විතර ඉන්න පුළුවන්. ඊට පස්සේ කඳු දෙක අතර මැද කුටියක තමයි මං ඉන්නේ පහළ කුටියක. ඊට පහළම තියෙන දානශාලාව. ඊට පස්සේ පොඩි ඇලක් දොලක් ගලාගෙන දොලෙන් පිට තියෙන ධර්මශාලාව. ඊට ස්වස්තිය පැත්තේ උඩ තියෙනවා සීමාව. ඒ උඩ තියෙන චෛත්‍ය සහ බෝධිය. ඔය ඔක්කොම කෝටි ගාණක්. පින්වත් තිස්ස ජිනසේන මහත්තයාගේ මහත්තයා විසින් තනියෙන් ධනි වේදම් කළ හදපු විහාරයක්. ඒක අදටත් එහෙම චරිත ඉන්නවා. ඒ වගේ අපි මහමෙවුනාසක සංජිතේට සදහැ සිතින් ධන පරිත්‍යාග කළ උදව් උපකාර කරපු විශාල පිරිසක්. මේ පෙර සසරේ තමන් කරගත්තු පින. එහෙමයි. පෙර සසරේ කරගත්තු පින. සෞභාග්‍ය ඒක බලන එකට හේතුනේ කුමක්ද? සර්වඥනිතට පේනවා කුමක්ද? ප්‍රමාණවත් විදිහට දම්පැන් පූජා කරනවා. ප්‍රමාණවත් විදිහට සිල් රැකගෙන. එහෙමයි. ඒක දවස ගානේ නිත්‍ය සීලයක් විතර පන්සිල් රකින්න ඕන හොඳට. අඩු ගානේ පොයේ දවස් 4ට උපෝසතය ආරක්ෂා කරගන්න ඕන. තමන් සතියකට සැරයක්වත් ගිහිල්ලා විහාරස්ථානයකට ගිහිල්ලා මොදර සංඝයා උදෙසා කියලා දම්පැන් පූජා කරන්න ඕනනේ. ඒතර භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන හුට අතහරින්න පුළුවන්. මේ අපි තුන් ගෙදෙන් මිදසල ඉතර යන්න විදියක් නැහැ කියලා. ගෙදර දොරේදී භාග්‍යතුන් වහන්සේ උදෙසා මොන හරි පූජා කරනවා. අපි එතකොට දැන් ඔහුට යන්න විදියක් නැත්තම් නිතර ඔහු භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන රහතන් වහන්සේලා සිහි කරගෙන සබන් ටූත් පේසේ දේවල් අන්න විහාරයකට අවශ්‍ය කරන දේවල් පූජා කරනවා. පුළුවන් වෙලාව ගිහලා ඔක්කොම ටික මම මේව ගෙදර මේ භාග්‍යතුන් වහන්සේ සංඝයා උදෙසා පූජා කළා. ස්වාමීනි මේක ආර්ය මහා සංඝයාට මම මේක පූජා කරනවා කියලා ලද සැනින් පොඩි අවස්ථාවක් කරන් ගිහින් පූජා කරලා ඉන්න පුළුවන්. එහෙමයි. ඒතර ඒ වගේ පරිසරයක් තමන් හදාගන්න දක්ෂ වෙන්න. තමන්ට යන්න විදියක් නෑ මෙහිමයි හරමයි කියලා කතන්දර හිතා හිටිය කියලා තමන් තමයි මේ තම ගත වෙලා යන කාලේ තමන්ට ගන්න බෑ. එහෙමයි. ඒ නිසා හැමතිස්සෙම මේ ගත වෙලා යන කාලෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන් මේ කාලේ ස්වාමීන් වහන්සේ මේ මහා සංඝරත්නයේ වැඩ ඉන්න කාලේ යන්නේ වැඩි අනිත් එක. අනාගතේ වෙනකොට අපිට කියන්න බෑ මේ තියෙන ව්‍යසනත් එක්ක මේ අර්බුදකාරී තත්ත්වත් එක්ක ගුණවත් සංඝ පිරිසක් මේ ලෝකේ රැඳෙයි කියලා කියන්න බෑ ඇත්තට. එහෙමයි. අනාගතේ. ඒකට නම් මේ හේතු සාධක මේ අපිට අස්පනා අපිට පේන ස්වභාවයක් තියෙනවා ඇත්තටම. අරලා ඉන්දියාවට වෙච්ච වැඩේ වෙන ගතියක් තියෙනවා. නානා දෘෂ්ටි පුද්ගලික මතවාද මේ සහිත සමහරලාට ඒකට සීල පිළිපදින්නෙත් නැහැ නේ. දුස්සීල කාසාව කණ්ඨක් කියලා භාගතුන් වහන්සේගේ මුවින් වදාළ වචනයක් තියෙන දක්ෂිනා විභංග සූත්‍රය සිවුර විතරයි. ගුණවත්කම් සීලවන්තකම් මොකුත් නැහැ. ඉතුරු වෙරිච්චරයි. ඊට පස්සේ විස්තර කරන මහන්නේ මෙහිලා කෙනෙක් විසින් දානේ මුල්ලී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධිකව කරනවා කියන. අධිකව. නිතර කරනවා ඒකට. එහෙමයි. සීලේ මුල්ලී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරයි කියලා. ඒක හරි පුදුමයි. එතකොට නිති පන්සිල් රකින සමහර අය ඉන්නු නිති උපෝසථ සිල් රකින්න කට්ටිය ඉන්නවා. එහෙමයි. නිති සමහර කට්ටිය ඉන්නු දස් සිල් රකින්න අය ඉන්නවා. ගිහි ජනතාව අතර ඒවා. දැන් පැවිදි ජීවිතේ කට්ටිය ගත්තොත් එහෙම ඒතර පැවිදි ජීවිතේ කෙනෙකුට සාමණේර කෙනෙකුට නම් දස් සිල් ආරක්ෂා කරනවා. උපසම්පදාය නම් මේ ප්‍රධාන සිල්පද 227ක් ආරක්ෂා කරනවා. ඊට අමතරව බොහෝ සිල්පද තියෙනවා. එහෙමයි. ඒකට ඒක අධික සීලයක් ඒක. ඒතර ඊවන් සීලයක් තුළ එතකොට නැවත දිගටම තමන් පිරිසිදු ආරක්ෂා කරගෙන වාසය කරනවා. එතකොට ඒ වගේම තමයි දැන් පැවිදි ජීවිතයේ කෙනෙකුට ඇත්තටම ගෘහ ජීවිතය අතහරිනකොටම ලොකුම දානයක් දීලා ඉන්නේ. ගෙවල් දොරවල් අතහැරලා යාන වාහන අතහැරලා දුවා දරුවා අතහැරලා තමන්ගේ උගත්කම් අතහැරලා කිස්ටික පවා අතහරිනෝනේ. විචිත්‍ර වස්ත්‍ර පවා අතහරිනෝනේ. එතකොට මේ මසුරු බව පිහිටන්නේ නැහැ කිසි තැනක එතකොට. ඒ සියල්ල අතහරිනවා එතකොට. එතකොට ඒ සියල්ල අතහැරලා ඉන්න කෙනත් ඒත් අපි සංඝයාට උපස්ථාන කරමින්
ගිලම්පස පූජා කරමින් දැන් මේ වගේ කාලවක වහනුවන දම්පැන් හදලා පූජා කරමින් ඒක කරනවා. එහෙමයි. එතකොට මෙහෙම කර දැන් අපි ඉන්න විහාරෙ වුණත් මේ එතකොට සංඝයා දැන් මේ දවස්වල 30 35ක් වගේ ඉන්නේ. ඒතර සංඝයාට දානමාන හදලා පූජා කරන්නේම ඊළම්පස් හදලා පූජා කරන්නේම ඒතර සංඝ පිරිස එක කරනවා. එතකොට හරි පුදුමයි. එතකොට මේ නිතර නැවත කිරීමේ භාග්‍ය තියෙනවා. ඒතර ගෘහ ජීවිතය කියන එක හදා ගන්න ඕන. අර අපි මුලින් කිව්ව විදිහට ගෙදර හරි මේ පරිසරය හදාගෙන ඊට පස්සේ ලද සැනින් විහාරස්ථානකට යනවා. ඊට පස්සේ කය බිඳී මරණින් මතු චාතුරු මහරජික දෙවියන් අතරට පැමිණි. දැක්කනේ. කුමක් නිසාද? දානයෙන්මයි ශ්‍රේෂ්ඨ කලේ. සීලයෙන්මයි ශ්‍රේෂ්ඨ කලේ. දැන් මා භාවනාව ගැන මෙතන තාම කතා වෙන්නේ නැහැ ඒකට. එහෙමයි. ඒ මානසික ගුණ ධර්මයේ දියුණු කිරීම ප්‍රබල වශයෙන් එතකොට වඩන දෙයක් ගැන කතා වෙන්නේ මහණෙනි. ඒ චාතුරු මහරජික දෙව් රජු 4 දිනා දානේ මුල්ලිය කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට සීලේ මුල්ලිය කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට චාතුම් මහරජික දෙවියන් අතරේ කරුණු 10කින් බලවත්ව සිටී කියන. දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය අධිපති භාවයෙන්. දිව්‍ය රූප, දිව්‍ය ශබ්ද, දිව්‍ය ගන්ධ, දිව්‍ය රස, දිව්‍ය පහස. ආන්නේ දේවල් මොකද වෙන්නේ? එතකොට අර චාතුරු මහරජිකේ 4 වරන් රජවරු අනිත් අයට වඩා එතකොට ඒ දේවල් ලබනව කුමක් නිසාද? අනිත් සියලු දෙවිවරුන්ට වඩා එතකොට චාතුරු මහරජික දෙවිවරු මොකද වෙන්නේ? බලවත්. බලවත් වෙලා තින්නේ සිල් රැකලා බලවත් විදියට. බලවත් විදියට මේ දන් දීලා. දානෙන් සීලයෙන්ම බලවත් වෙච්ච චරිත. එහෙමයි. බුදු කෙනෙක්ට යොමු වෙන ආකාරය. ඒතර භාග්‍යතුන් වහන්සේ ඒකයි දානේ සීලේ නිරන්තරයෙන් නැවත වර්ණනා කරන්නේ. ඊළඟ විස්තර කරන මහණෙනි මේලා කෙනෙක් විසින් දානේ මුල්ලී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරගන්නේ වේ. සීලේ මුල්ලී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරගන්නේ වේ. භාවනා මුල්ලී කරන ලද පුණ්‍ය ක්‍රියාව ඒත් නෑ කියනවා. අයිටත් වඩා අධික තව කරගන්නවා කියනවා. එහෙමයි. කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් අතරට යයි කියලා කියනවා. කුමක් නිසාද පින්වත්නි? දානෙ. ඒ නිසා මේ ගෙදරම දැන් මේ බුද්ධ පූජාව තියෙන එක වළක්ව ගන්න එපා. ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් විටින් විට ඉඳලා හිටලා පිරිකරක පූජා කරගන්න නේද? භාග්‍යතුන් වහන්සේ ආර්ය මහා සංඝයා සිහි කරගෙන. වෙන ස්වාමීන් වහන්සේ එතන අර අධික ලෙස කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක? අධිකයෙන් නැවත කරනවා කියන එක. එහෙමයි. දැන් ඊට පස්සේ දැන් දාන සමහර කට්ටියන දානමය ගත්තත් ඒක 100 නම 1000 නම විශාල ප්‍රමාණ වඩම්මල කරනවා ඊට පස්සේ. එහෙමයි. ඒතර දැන් සමහර අය දාන ගත්තොත් මම අහලා තියෙනවා හරි පුදුමයි මාස 12ටම ඒ වගේ විවිධ විහාරස්ථාන වලට දාන පූජා කරනවා. එහෙමයි. ඊට අමතර මුදලින් ආධාර කරන කුටි වේර විහාර හදන්න හරියට මහන්සි වෙනවා. චෛත්‍ය බෝධි රෝපණය කරවලා පිහිටවලා දෙවනි ශ්ලෝකයට භාග්‍යතුන් වහන්සේ කරන වඳින්න මේ දහසර හරි ගස්සන. එහෙමයි. එතකොට මේ විවිධයවරේ සිව්පසයෙන් වෙන ලයිට් බිල්, වතුර බිල්, ආලෝක පූජා කොච්චර දේවල් තියෙනවද පැතිකඩවල. ඒතර මේ වගේ ඇද්ද කුඩරි හොයා නින්දා කර ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ අපිට මේ. දැන් හරියට අද ඇද්ද කුඩනේ තියෙන්නේ. එහෙමයි සම්. එක්ක පිළිම වහන්සේලා මුල් කරගෙන බණී, එක්ක චෛත්‍ය මුල් කරගෙන බණී, එක්කෝ මේ දෙවිවරු මුල් කරගෙන පණී ඔහොමනේ තියෙන්නේ. එහෙමයි. නින්දාවම අපහාසෙම තමන් වැළඳගෙන අර අහිංසක මනුෂ්‍ය වර්ගයාර පිනක් කරගන්නවද තෙරුවන් සිහි කරගෙන. එහෙමයි. අර තෙරුවන් සිහි කරගෙන කරන පිනට කරන හානි. එහෙමයි. විශාල හානියක් කරනවා. ඒතර බලන්න මේ දානයෙන් භාග්‍යතුන් වහන්සේ තරම් විපාක දකින්න වෙන කෙනෙක් නෑ. භාග්‍යතුන් වහන්සේ තරම්. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි හරි ආශ්චර්යයි. ඊතරම් දානීය අසිරියක් දකින්න. ඊතරම් වෙන දානීය අසිරියක් දකින්න වෙන කිසි කෙනෙක් නෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනා නම් මේ නිന്ദා අපහාස අවලාද මේ ඔක්කොම සංසිඳිලා යනවා. එහෙමයි. එහෙම මේ හිතවල සංසිඳෙන්නේ නැති ඇයි මට පැහැදිලිවම පේන එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පැහැදිලා නැතිකම තියෙන්නේ.
මං කිව්වේ අර දැනුමින් සීලයෙන් තමන් කෙනෙක් කියලා හිතුවට පස්සේ එතෙන්දලා තියෙන්නේ විවේචනයි නින්දායි අපහාසයි එච්චරයි තියෙන්නේ. එහෙමයි. කියන්නේ අපිට තේරෙනවා එතකොට මේ සීලයේ තුලිනුත් අසත්පුරුෂ වෙලා තියෙනවා එතකොට. ඊළඟට දැනුම ඇති කරගෙන දැනුම තුලිනුත් අසත්පුරුෂ වෙලා තියෙනවා. ඒතර මේ දෙකම තියෙද්දි අසත්පුරුෂ බව නම් තියෙන්නේ. ඒකෙන් අපිට තේරෙනවා එතන තියෙන පෘථග්ජන බව තියෙන්නේ. එහෙමයි. එතන මම ධර්මයේ අහලා තියෙනවා මේ සීලවන්ත පෘථග්ජනයෝ ඉන්නවා කියලා මේ කාලවකවනේ මම ඇස් දෙකට දැක්කා ඒක. ධර්මයේ කියලා තිබෙක දැන් අපිට මේ ඒ කාලේ පොදුම හිතනවා දැන් සීලවන්ත අසත්පුරුෂ අපිට දැන් මේ සමාජයේ අත්දැකීමක් නැහැනේ. එහෙමයි. දැන් මේ දේවල් වලින් තේරුම් ගත්ත මෙහෙම කට්ටිය මේ කට්ටිය ගැන තමයි මේ භාගතුන් දේශනා කරන්නේ කියලා. සීලවන්තයි පෘථග්ජනයි. දැනුම තියෙනවා පෘථග්ජනයි. එහෙමයි. ඒකට එහිම ස්වභාවයට තමයි කියන්නේ අසත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒතර එතන තියෙනවා මේ කියද්දි මේ අසත්පුරුෂ හිතේ ස්වභාවය තමයි කියනවා කෙනෙක්ගේ අඩුපාඩු කියන එක අසත්පුරුෂයාට අහන්න ඕනේ කියනවා. කියනවා කියනවා. එහෙමයි. අසත්පුරුෂ හිතේ ස්වභාවය. ඇහුවොත් කවර කතාවද කියලා. සත්පුරුෂයාගේ ස්වභාවය කියද්දි කියනවා මේ කියන්නේ නැහැ කියනවා. ඇහුවත් ඒක මේ අතහැරලා දාලා ඉන්නවා කියනවා. ලේසි නෑ. එහෙනම් පින්වත් හොඳට තේරුම් ගන්න මේ නිന്ദා අපහාස මේ අවලාද කියන ඒවා මේ තියෙන්නෙම පෘථග්ජන බවත් එක්ක තියෙන්නේ. ඒ නිසා මේ පෘථග්ජන භූමියක් තුල නම් අපි ඇසුරු කරන්නේ යාම එතනු පෘථග්ජන වෙනවා ඊට පස්සේ අහන් ඉන්න කෙනා ඇසුරු කරන කෙනා. එහෙම. ඊළඟ විස්තර කරන ලස්සන සුන්දර විස්තරයක් තියෙන මේ සක්දිවිඳු ගැන සුන්දර විස්තරයක් තියෙනවා මේ මහාලි සත්වතපද කියන සූත්‍රයේදී හරි ලස්සනයි. මට මේ සක්දිවිඳු ගැන අර පොඩි කරුණු ටිකක් සිහිපත් කරන්න ඕන නා. එතන විස්තර කරන දවසක් මේ මහාලි කියන කෙනා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ සක්‍රදෙවිය ඔබ වහන්සේ දැකලා තියෙනවද කියලා අහනවා. ඔව් මහාලි මම දැකලා තියෙනවා කියනවා. එහෙනම් ওই සක්‍රදෙවිය වගේ වෙන කෙනෙක් වෙන්නේ නැති ඔබ වහන්සේ නෑ මම මේ මහාලි මම සක්‍රදෙවියන්වත් දන්නවා කියනවා. සක්‍රිය බවට පත් වෙන්න ඕන කරන දේවලුත් මම දන්නවා කියනවා. එහෙමයි. යම් දෙයක් සමාදන් වුණා සක්‍රියාට සක්‍ර පදවිය ලැබෙනවා නම් ඒ ගැනත් මම දන්නවා කියනවා. මහාලි වුණා සක්‍රදෙවිය ගැන ලස්සන විස්තරයක් කරනවා. එහෙමයි. ওই සක්‍රදෙවියන් ඉස්සර මනුස්ස ලෝකේ ඉන්නකොට ඔහුගේ නම මග නිසයි සක්‍රදෙවියන්ට මගවා කියලා නමක් තියෙනවා කියනවා. ඒක ජාතක කතාවක ලස්සන විස්තරයක් තියෙනවා. මහාලි සක්‍රදෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරනකොට හැම තැනින්ම මුලින්ම දන් දෙන්නේ ඔහු තමයි කියනවා. ඒ නිසා ඔහුට පුරින්දද කියන නම වැටෙනවා කියනවා. පින්වත් මහාලිය සක්‍රදෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරනකොට පිළිවෙලකට සකස් කරලා දන් දුන්නේ. ඒ නිසා එහුට සක්‍රියා කියන්නේ කියනවා. සක්‍ර කියන නම වැටෙන හේතුව තමයි එතකොට පිළිවෙලට දන් දීපු නිසා. එහෙමයි. මහාලිය සක්‍රදෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරනකොට මහාලි වාසස්ථාන දුන්න කියනවා. ඒ නිසායි කියනවා වාසව කියන නම වැටෙන්නේ. එහෙමයි. වාසව කියන නම වැටෙන්නේ. ඒ නිසා තමයි මේ අර හරි පුදුමයි. එතකොට මේ වාසස්ථාන දීපු හේයින්ම වාසව කියන ශ්‍රී නාමය තියෙන. කොච්චර උඩ දීලාද නේද? සක්‍ර දෙවියන්ට එක මොහොතකින් කරුණු 1000ක් ගැන හිතන්න පුළුවන්. ඒ නිසා කියන සහස්ස නෙත් කියලා කියනවා. එහෙමයි. සක්‍ර දෙවියන්ට බිරින්ද හැටියට ඉන්නේ සුජා කියන අසුර කන්‍යාව කියනවා. ඒ නිසා කියන සුජම්පති කියන්නේ. මහාලි ওই සක්‍ර දෙවියන් තමයි තව්තිසා දෙවියන් අතර සැප සම්පත් වලින් අධිපති භාවයෙන් යුක්තව රජ කරන්නේ. එහෙමයි. එතකොට හරි පුදුමයි. මේ සක්‍ර දෙවියගේ ස්වභාවය කියන අනිත් දෙවිවරුන්ට වඩා දිව්‍ය ආයුෂයෙන් වැඩි, වර්ණයෙන් වැඩි, සැපයෙන් වැඩි, යසසින් වැඩි, අධිපති භාවයෙන් වැඩි. ඒ විතර නෙමෙයි. ඇසගාවට ලැබෙන්නේ අනිත් දෙවිවරුන්ට වඩා ඉෂ්ඨකාන්ත මනාප රූප. කනගාවට එන ඉෂ්ඨකාන්ත මනාප ශබ්ද. නාසය ගාවට නිෂ්ඨකාන්ත මනාප ගඳ සුවඳ. දිව ගාවට නිෂ්ඨකාන්ත මනාප රසමයි කියන. කය ගාවට නිෂ්ඨකාන්ත මනාප පහසමයි කියන. මනසට උඩ එන්නේ මොනවද? ඉෂ්ඨකාන්ත මනාප අරමුණමයි. එහෙමයි. ඊළඟට විස්තර කරනවා මේ වෘත 7ක් සමාදන් වෙලා හිටිය කියනවා සක්‍ර දෙවියා. මොනවද මේ වෘත 7? දිවි තිබෙන තුබර තොරාවට මව්පියන්ට සලකන කෙනෙක් වෙනවා කියලා මව්පියන්ට සැලකුවා කියනවා. හොඳට අප උපස්ථාන කළා කියනවා. දිවි තිබෙන තොරාවට මම මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා කියලා මිහිරි වචනමයි කියන කතා කරේ පරුස වචන කතා කරේ නෑ කියනවා.
දිවි තිබෙන තුරාවට කේලන්නෝ කියන කෙනෙක් වෙනවා කියලා කේලමින් වැළකුණා කියන මැරෙනකම්. ඒ වගේම දිවි තිබෙන තුරාවට ගිහි ගෙදර වාසය කරන්නේ මසුරු මල දුරු කළ සිතින් කියලා හැමතිස්සෙම තමන් සතු ඕන දෙයක් අත්හරින්න පුළුවන් සිතින් කියන වාසය කළේ. අනිත් අය ඉල්ලුවද දුන්නා. මේ ගුණධර්ම ස්වාමීන් වහන්සේ මිනිස්සෙක්ට උස්සලා තියෙන තැන එහෙමයි. හරි ආශ්චර්යයි. දැන් බලන්න සම්මා සම්බුදු කෙනෙක් පහළ නොවෙන්න මේක දිව් මිනිස් ලෝකයට තියෙන අඳුරක් නේ. පුදුම දෙයක් නේ මේකනේ. එහෙමයි. දන් දීම ඊට පස්සේ අනුන් විසින් යමක් ඉල්ලගෙන Taman ළඟට එනවට කැමති කෙනෙක් වෙනවා කියලා හිතුවා කියනවා. මන් දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා කියලා හිතුවා කියනවා. මන් දිවි තිබෙන තුරාවට ක්‍රෝධ නැතුව ඉන්නවා. ක්‍රෝධය ඇති වුණොත් ඉක්මනින් මේක දුරු කරගන්නවා කියලා හිතුවා කියනවා. ඔය වෘතහත තුල තමයි කියන සක්කදෙවිදු හිටියේ. මේ දානේ කොච්චර පුරුදු කළාද? එහෙමයි. සත්‍ය වචනේ ක්‍රෝධ නැති බව ප්‍රිය වචනේ මෙය පුරුදු කළ තමයි එතකොට දිව්‍යයන් අත සක්ති තවතිසා දෙවියන්වලටම අධිපති. දෙවියන්වලටම අධිපති වෙලා තියෙනවා. අන් දැන් බලන්න එතකොට අපිට දැන් තේරෙනවනේ දැන් මේ දානේ කොච්චර පුරුදු කළාද කියන කාරණේ හිතා ගන්න පුළුවන් එතකොට. හැමතිස්සෙම ඉන්නේ මසුරු මල දුරු කළ සිටින්. හැමතිස්සෙම ඉන්නේ කොහොමද මසුරු මල දුරු කළ සිටින් ඕන වෙලාවක දෙන්න හිත හදාගෙන ඉන්නේ. ඊළඟ දේශනා කරනවා මහණෙනි මෙහිලා කෙනෙක් ඉතින් දැන් ඔය එතකොට ඔයිටත් වඩා හිනම් දානි පුරුදු කරන්න එපා ඊට ඉහළට යනකොට එතකොට නේද? එහෙමයි සායනස්. අන්න හිතා ගන්න පුළුවන් එතකොට. දානේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරනවා කියනවා. ඊටත් වඩා එතකොට. සීලේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරනවා කියනවා. එතකොට ඒ කියන්නේ බලවත් සමාදම් වෙනවා එතකොට. එහෙමයි. භාවනා මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව ඒත් තාම නෑ කියනවා. කරන්නේ නෑ කියනවා. ඔහු කයමිදී මරණින් මතු යාම දෙවියන් අතරට යනවා කියනවා. යාම දෙවියන් අතර පින්වත්නි අධිපති බවින් අග්‍ර වෙලා ඉන්නේ සොයාම කියන දිව්‍ය පුත්‍රයා. එහෙමයි. මේ බලන්න මේ ලෝක ලස්සනට Taman රැස් කරපු ක්‍රියාවක් මත නිර්මාණය වෙලා තියෙන විදිය. ඒතර මනුස්ස ලෝකෙට එන්නේ එක පිරිසක් එතකොට. එහෙමයි. ඒතර චාතුර් මහරජාගෙට යනවා තව පිරිසක් එක මේ ලෝකේ. තවතිසාවට තව යන පිරිසක් ඉන්නවා. අර ගුණධර්ම ටික දිනු වෙන පිළිට තමයි මේ ලෝක වලට බෙදි උපත කරා යන්නේ. එහෙමයි. ඊරස්මි සුයාම දිව්‍ය පුත්‍රයා දානේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කළා. සීලේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාවත් පමණට වැඩියෙන් කළා. යාම දෙවියන් අතරදී මොකද වෙන්නේ? මේ කරුණු 10කින් බබලනවා කියන දිව්‍ය ආයුෂයෙන් අධිපති බව, වර්ණ, සැප, බල. ඒ විතරක් නෙමෙයි ඉෂ්ඨකාන්ත මනාව රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අනිත් සියලු දිව්‍යයන් ඉක්මවා ලැබෙනවා ඒ ටික. පින්නක විපාකයක් කියන්නේ. හරි ආශ්චර්යයි. ඊළඟ දේශනා කරන මහණෙනි මේලා කෙනෙක් දානේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව අධිකව කරනවා කියන තවත් එතකොට වැඩි. සීලේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව ඒත් අධිකයි කියනවා. දැන් එතකොට බලන්න මේක සමහරලාට මේ දැන් මේ විස්තරයේ සමහර විට බුද්ධ ශාසනයක් නැති කාලෙක පුරුදු කරලා තියෙන සමහර විට. ඒත් බුද්ධ ශාසනයක් කාලෙක පුරුදු කරනකොට කොච්චර ඇද්ද බලවත්. කරුණු දැනගන්න නිසා. නේ අනිත් එක තෙරුවන් සරණ පිළිහිටලනේ කරන්නේ. එහෙමයි. සම්මා සම්බුදු කෙනෙක් ගැන හිත පහදවගෙන කරද්දි මේවා මේ වගේ විපාක අර සාමාන්‍ය කීමට කියන්නේ ඩබල් ට්‍රිබල් වෙනවා. එහෙමයි. දෙගුණ තෙගුණ වෙලා යනවා. මහන්නේ සන්තුෂ්‍ය ඊට පස්සේ කොහෙද යන්නේ? තුහිත දෙවියන් අතරට යනවා කියනවා. තුහිත දෙවියන් අතර කවුද ඉන්නේ? සන්තුහිත දිව්‍ය පුත්‍රය තමයි කියනවා. අනිත් සියලු දෙවියන් පරයා ආයුෂයෙන් බබලන, වර්ණයෙන් බබලනවා, සැපයෙන් බබලනවා, අධිපති භාවයෙන් බබලනවා කියනවා. එහෙමයි. යසසින් බබලනවා කියනවා. ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අනිත් අයට වඩා බලවත් ලැබෙනවා කියනවා. කුමක් නිසාද? අනිත් අයට වඩා සිල් රැකලා අනිත් අයට වඩා දන් දීලා. මේ කරුණ ගැන ස්වාමීන් වහන්සේ මේ කාලේ ගොඩක් සංවේදී වෙන්න පුළුවන්. මොකද අපිට මේ මරණය ගැන හොඳට සමාජයෙන් පේන්න තියෙන කාලයක්. ඒකනේ නේ. යන තැන පේන තැන දැන් අහන හැම තැනකම මෙරි වැටෙනවනේ. එහෙමයි. ඉතින් මෙරි වැටෙන ලෝකේ ඒ කෙනාට ආරක්ෂාව තියෙන තැන තියෙන්නේ
තමන් හදාගත්තු ගෙයින් තමන්ට ආරක්ෂාවක් තියෙනවද බලන්නකෝ දැන්. එහෙමයි. තමන් මහන්සිලා ජීවිත කාලෙම කැප වෙලා ගෙයක් හදාගත්ත. සමහරට ගෙවල් ලස්සෙන් මැරෙන කට්ටිය ඉන්න දවස්වල. එහෙමයි. සමහරට තමන් මහන්සිලා ලෝන් එකක් දාලා වාහනයක් කරගෙන වාහනේම මැරෙන කට්ටිය. තමන් ජීවිත කාලේ මහන්සිලා දරුවෝ හදලා සමහරලාට තමන්ට කොවිඩ් හැදිලා තමන් කොහේ හරි නන්නාඳුන තැන ගිහිල්ලා මැරෙනවා. එහෙමයි. තමන්ට ඉතුරු වෙන්නේ මොකද්ද? තමන් දීපු දාන, තමන් දීපු සීලය, රැකපු සීලය. එහෙමයි. තමන් තෙරුවන් සරණ පිහිටලා හිටියනම් ඕකම පින්වත්නි මේ යුගයේ නැවත නැවත සිහි කර කර ඉන්න. තමන්ට කොයි වෙලාවෙ මටත් ඔබටත් කොයි වෙලාවෙ මේ අවසන් පියවර තියන්න වේද දන්නේ නැහැ. එහෙම වකවානුවකයි අපි මේ ඇවිල්ලා බණ ටිකක් කියලා යන්නේ මේ. එහෙම නේද? මේ මරණ මේ පෙනෙද්දි ඒ පෙනෙද්දි තමයි අපි දන්නේ අපිට නොත් කොයි වෙලාවෙ හැදීද කියන්නේ දන්නේ නැහැ. සමහරට මේ ටික බණ ටික කියලා කරලා අපි ඔන්න හිට වෙනකොට අපේ රෝග ලක්ෂණ මතුවෙන්න බලනවා. එහෙමයි. අපට ඉතුරු වෙන්නේ අපි කරගත්තු එකිනෙක කිනා කරගත්තු පින විතරයි. තම තමන් දක්ෂ වෙන්න. තම තමන්ට මේ ලැබුණු දුර්ලභ ජීවිතයේ මේ කාලය ගත වෙලා යන වේගෙන් මරණය පෙනි මේ වෙලාවේ තමන් රැස් කරගන්න දේ තමන් අරගෙන යනවා. ඒක පිනයි පවා විතරයි. අනිත් දේවල් අරගෙන යන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ සන්තුෂිත එතකොට දිව්‍ය පුත්‍රය කියන එකට සියලු බෝසතාණන් වහන්සේලා එන්නේ සන්තුෂිත තමයි. එහෙමයි. ආශ්චර්ය අద్భుත කාරණාවක් ඒක. එතකොට අපිට ඒක හිතා ගන්න බලන්න කොච්චර එතකොට දානයක් පුරුදු කරලා එනවද නැද්ද? කොච්චර සීලයක් පුරුදු කරලා එනවද නැද්ද? ඊට පස්සේ විස්තර කරන මහන්නේ කෙනෙක් විසින් දානය මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව තව අධිකව කරනවා කියනවා. සීලේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව තවත් අධිකව කරනවා කියනවා. භාවනා මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව සැපේ නෑ කියනවා. ඔහු කය බිඳී මරණින් මත් කොහෙටද යන්නේ? නිම්මාන රතී දෙවියන් අතරට යනවා කියලා. එහෙමයි. නිම්මාන රතී දෙවියන් අතර ගැන විස්තර කියද්දි තියෙනවා මේ සැපය කියන එක කියන්නේ හිතන විදිහට නිර්මාණය වෙනවා කියලා. ඒතර සැපේ හිතන විදිහට නිර්මාණය වෙන නම් කොච්චර පිනක් කළා තියෙනවද නේද? දැන් මේ අපි මනුස්ස ලෝකයේ විදිහට මේ සීමිත සැපේ මොකද්ද කියලා නෑ තමන් බලන්නකො දැන් තමන්ට අනේ ගියක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතන ගියක් ලැබෙනවද කියලා බලන්නකො නෑනේ. කියන්නේ එහෙම පුණි සම්පත්තියක් නැති නිසානේ. එහෙමයි. හරි පුදුමයි. ඒකට මේ නිම්මාන රතියේ තියෙන ආශ්චර්යයක් ගැන කියනවා. ඒතර මේ නිම්මාන රතියේ අග්‍ර බවට පත් වෙලා ඉන්න කෙනාගේ නම තමයි සුනිම්මිත. හරි පුදුමයි පින්වත්නි, පුදුම ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ මේ දසබල ඥාන නම් සාදු නමස්කාර වේවා. මේ දෙව් මිනිස් ලෝකයාට කොච්චර රැකවරණයක්ද ආශිර්වාදයක්ද. ඇයි මේ දසබල ඥානයෙන් ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට දහම්සක ප්‍රවර්තනය කරන්නේ නැත්නම් දෙව් මිනිස් ලෝකයාව බල්ලෙකුට මේ කැම් ටිකක් දීලා ඉඳී. එහෙම. බලු කපුට දානයක් දීලා ඉඳී. සංඝයාට දෙන්න ගියත් නිന്ദා අපහාස කර ඉඳී ශ්‍රමණ බ්‍රාහ්මණයට දෙන්න ගියා. එහෙමයි. එහෙම නේද? අරයා මෙහෙම හිටියේ නෑ, හරම හිටියේ නෑ. අරයා හොඳට මේ හොඳ හදා ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ, යට දෙන්න හොඳ නෑ. එහෙම නේද තියෙන්නේ? එහෙමයි. මේ කියන්නේ දැන් අසත්පුරුෂ නම් අපි හිතමුකෝ බැරි ගානට වැටලා ඉන්නවා අසත්පුරුෂයි. ඒ දෙනවා. සත්පුරුෂයෙක් ඉන්න හොඳ ලස්සනට මේ ප්‍රියමනාප දෙන්නේ නැහැ. තේරෙනා නේද? ඒතර බලන්න මේ දැක්ම, මේ විපරීත වෙච්ච දෘෂ්ටිය නැති කරන්නේ කවුද? භාගතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි දෙව් මිනිස්සු ඒකට තමයි කියන්නේ චක්කු භූතෝ, මේ ලෝකෙට ඇස කියලා කියන්නේ භාගතුන් වහන්සේට. ඒතර මේ ඇස දෙව් මිනිස් ලෝකයාට විවර වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ සම්බුද්ධත්වයේ. එහෙමයි. ඒ නිසා මේ සම්බුද්ධත්වයට අපි নমස්කාර කළ කොතරම් කළත් මදි අපි. එහෙමයි. කරන හැම මොහොතම අපිට රැස් වෙන්නේ පින. එහෙමයි. මොකද සම්මා සම්බුදු කෙනෙක් නොසිටින්න මේ මිනිස්සු අල්ප මහන්සියකින් බොහෝ පින් උපදිනවා කියන සිද්ධ වෙන්නේ. අල්ප මහන්සියකින් බොහෝ පින් උපද්දන්නේ බුද්ධ ශාසනයක් තුළ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ නිසා. එතකොට සුනිම්මිත දිව්‍ය පුත්‍රයා කුමක් නිසාද? ආයුෂයෙන් වැඩි, වර්ණයෙන් වැඩි, සැපයෙන් වැඩි, බලයෙන් වැඩි, අධිපති භවයෙන් වැඩි. ඊළඟට ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අනිත් අයට වඩා බලවත් කියන. එහෙමයි.
ඊළඟට දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මහණෙනි කෙනෙක් විසින් දානයේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව අධික විදියට කරනවා කියනවා. සීලේ මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව අධික විදියට කරනවා කියනවා. භාවනා මුල්ලී කරන පුණ්‍ය ක්‍රියාව සැපෙන්නේ නැහැ කියනවා. ඔහු කය බිඳී මරණින් මතු පරිනිම්මිත වසවත් දෙවියන් අතරට පැමිණෙයි කියනවා. එහෙමයි. කාටද යන්නේ? පරිනිම්මිත වසවත් දෙවියන් අතරට යනවා. එතකොට බලන්න මේ දිවි ලෝක ගාණ්ඩේ සකස් වෙලා තියෙන්නේ ඒ කර්මාන රූප. ඒ අදාළ කර්මාන රූප ස්වභාවය නිර්මාණය වෙලා තිබිච්ච කෙනා මෙහින් කය අතාරිනකොටම ඒ තැන් වලට ඒ කර්මය විසින් ගෙනියනවා. එහෙමයි. ගෙනියන්නේ ආශ්‍රවයේ විදිහින් විපාක විඳින්නේ කර්මය විසින්. පුදුම දෙයක් නේ. මහණී වසවත්ති දිව්‍ය පුත්‍රති මිද මේ වසවත්ති කියන කතාව සමහර ඒතො නිමාන රතිය එච්චර සැපවත් නම් වසවත්ති දෙවියන් අතර කෙසේ ඇද්ද? පරිනිම්මිත වසවත්ති. පරිනිම්මිත වසවත්ති ගැන කියද්දි විස්තර කරනවා. ඒතර මේ ඔක්කොම කාම දිව්‍ය ලෝක ටික. මෙතනින් ඉවරයි. එහෙමයි. ඊට පස්සේ ඉහළට පැනවෙන්නේ බ්‍රහ්ම ලෝක. ඒතර කාම දිව්‍ය ලෝක මෙතන මේ ටික තියෙනවා. මොනවද? චාතුර් මහරජිකේ, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්ති. පරිනිම්මිත වසවත්ති අග්‍ර බවට පත් වෙලා ඉන්නේ කවුද? වසවත්ති දිව්‍ය පුත්‍රයා. මේ වසවත්ති දිව්‍ය පුත්‍රයා කියන උත්තමයා මේට රැවටිලා වෙන්නේ නැති මෙයා තමයි මේ මාර්යා කියලා කියන කට්ටිය ඉන්නවනේ. නෑ ඒක දෙකක් නේ. එහෙමයි. මේ වසවත්ති දිව්‍ය පුත්‍රයා ගැන කියද්දි තියෙනවා වසවත්ති දෙවියන් අතර ඒ සියල්ල ඉක්මවා යනවා කියනවා අනිත් දෙවියන්ට වඩා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අධිපති බවින් කවුද? වසවත්ති දිව්‍ය පුත්‍රයා. එහෙමයි. ඊළඟට මේ ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අපිට හිතා ගන්න බෑ ඒතොට ජීවිතය ගැන නේද? හැබැයි තමන්ම කරගත්තු දෙයක් ඉතින්. එහෙනම් අපි හැම කෙනාම හිතන්න ඕන තම තමන් ඉතින් යම් සැපක්, දුකක්, උපේක්ෂාවක් තමන්ගේ ජීවිතයට ඉතින් මේ ලැබෙනවද මේ කියන උත්සාහ රහිතව ඉන්නකොට තමන්ට ලැබෙනවද? ලැබෙන දේවල් ඉතින් සසරත් එක්ක සම්බන්ධයක් තියෙනවා 90%. එහෙමයි. 90ක සම්බන්ධයක් තියෙන සසරත් එක්ක. ඊට පස්සේ විස්තර කරන භාග්‍යතුන් වහන්සේ හරි ආශ්චර්යයි. එතකොට බලන්න මේ දැන් මනුස්ස ලෝක කියලා කියන්නේ කාම ලෝකයක් එතකොට. සතර පාය කියලා කියන්නේ කාම ලෝක තනියට. එහෙමයි. ඒතර මේ සියල්ල එතකොට මේ සකස් වෙලා යන ඉස්සරහට කොමකින්ද? කර්මයෙන් විසින්. දැන් එතකොට මනුස්ස ලෝකේ දුර්භාග්‍ය සම්පන්න වෙච්ච සිද්ධිය දැන් තේරෙනවා එතකොට. සෞභාග්‍ය සම්පන්න වෙච්ච සිද්ධියක් තේරෙනවා එතකොට. ඊටත් වඩා පින් කරනකොට තමයි මේ සියල්ල ඉක්මවා එතකොට මේ දෙවියන් අතරට යෑම සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒතර අපිට තේරෙනවා එහෙනම් පහළට යෑම සිද්ධ වෙන්නේ කෙසේද කියන එක. මම මේ දවස්වල කියවමින් ඉන්නවා සංයුත්ත නිකාය 3 තියෙන නාග සංයුත්තය කියලා එකක් තියෙනවා. නාග සංයුත්තය කියවමින් ඉන්නවා. නාග සංයුත්තය හරි පුදුමයි. උතර ඒක තියෙන්නේ කයින් වචනෙන් දෙවිදියකට කටයුතු කරලා වෙච්ච හානිය ගැන විස්තර කරනවා. ඉතින් අපි ඉස්සරහට භාග්‍යතුන් වහන්සේගේ දසබල ඥානයක් සබ්බත් ගාමිනී පටිපදං යතා භූතං පජානාති කියන කාරණේ විග්‍රහ කරන්න හරි ලස්සනට ගන්න පුළුවන්. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ ඥානෙ පිළිట్లా අවබෝධ කරපු දේවල් ටික. ඉතින් පින්වත්නි ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ තේරුම් ගන්න සර්වඥයන් වහන්සේගේ මේ දසබල ඥානය ගැන හිත පහදව ගන්න මහන්සි ගන්න. ඒ හිත පහදවා ගැනීමයි ඔබටත් අපටත් සරණ පිහිටන් එතන තමයි. සරණ කියන්නේ පිහිට ලැබෙන තැන. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ දුර්ලභ භාග්‍ය දුර්ලභ සරණේ පිහිටන්නට ඒ දුර්ලභ සරණේ පිහිටා උදාරු පින් උපදවා ගන්නට විතර බුදුරජාණන් දේශනා කළ ඔය සියලු දානයන් අතර අග්‍රයි කියන ධර්ම දානය. එහෙමයි. විතර මේ ධර්ම දානය දෙන පිරිස කිසි පින් උපදිනවා ඇත. ඒ නිසා මේ ධර්ම දානය දෙන පිරිස හිත හිතා සතුටු වෙන්න මේ තමන්ගේ ජීවිත මේ කාලේ පුරාවට දැන් මේ අපි දහම් වැඩසටහන මේ 365 දැන් ඉවරයි දැන්. ඒ සියල්ල ඉක්මවා ගිහලා එතකොට බණ හැම එකකටම එතකොට මේ පිරිසනේ ඉතින් උදව් උපකාර කරමින් තමන්ගේ ජීවිතේ පිං පුදුයි. ඉතින් මේ රැස්වුණු උදාාර පින මේ පින්වතුන්ගේ ජීවිතේ සසර පුරාම සුවපත් වූ ජීවිතයක් ගත කළා
මනාකොට සරණේ පිහිටා ධර්ම අවබෝධය පිණිසම මේ පුණ්‍ය සම්පත් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ගුණධර්ම විසින් පුද්ගලයාව ඔසවා තබන තැන, මනුෂ්‍යත්වය තබන තැන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් දාන සීල භාවනා කියන මේ උතුම් වූ ගුණධර්මයන් ප්‍රගුණ කිරීම තුළින් පුද්ගලයාට සැප උපදින ආකාරයක් අද දහම් දේශනාවේ පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නට දුනා. පින්වත් ස්වාමීන් වහන්සේට අපි දෙපා නැමද ආරාධනා කරනවා උතුම් වූ පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අද දින සම්බුදු සිතක අස්තරීය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 345 D 9 ඇවරියවත්ත පාර උතුරු බටගම ජායයන් ලිපිනේ පදිංචි පින්වත් දයානි කන්නංගර බිරිඳ සහ දූදරු පිරිස ඒක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. මේ පින්වතුන්ගේ ප්‍රධාන බලාපොරොත්තු වෙලා තියෙන 2019 සැප්තැම්බර් මාස 4 වෙනි දින, එනම් මීට වසර 2කට පෙර මිය පරලෝකීය විනී කන්නංගර පියාණන්ගේ 2021 අගෝස්තු මාස 17 වන දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන එම පියාණන්ට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි මේ පින් රැස් කරන්නේ. ඉතින් මේ රැස් වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය රෝහිණී හිරිමුතුගොඩ පුංචි අම්මාට, ජයසිරි හිරිමුතුගොඩ සහ කීර්ති හිරිමුතුගොඩ යන මාමාවරුන්ට, එල්.පී. රත්නශීලී පින්බර මෑණියන්ට, නිහාල් ජයගොඩ පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාර පුණ්‍ය සම්පත්තිය 2019 සැප්තැම්බර් මාස 4 වෙනි දින, එනම් මීට වසර 2කට පෙර මිය පරලෝකීය විනී කන්නංගර පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් දයානි කන්නංගර බිරිඳ දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින දයානි හිරිමුතුගොඩ මෑණියන්ට, පවුලේ සියලු දෙනාට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නොඇසී උතුම් දහම් කරුණ අපට කියලා දෙන්න අද දවසේත් සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු අපගේ පින්වත් සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු.
අද දවසේ දහම් සාකච්ඡාව වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ දරුවේ අංක 345න් D9 ඇවරියවත්ත පාර උතුරු බටගම ජායලන් ලිපිනේ පදිංචි පින්වත් දයානි කන්නංගර බිරිඳ සහ දූදරු පිරිස එකතු වෙලා මේ උතුම් වූ ධර්ම දානය සිදු කළේ. ඔබටත් පුළුවන් සම්බුදු සිතක උතුම් වූ අසිරිය දහම් වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය දරන්න විමසන්න 071 232 88යි 87 දුරකථන අංකයට. හෙට දවසේත් සම්බුදු සිතක උතුම් වූ අසිරිය ගැන කියලා දෙන පුණ්‍යවන්ත වැඩසටහන සමගින් ඔබ මුණගැසීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.